අයිබවන් දනුත් එක්ක විනාඩි 10ක්වත් නෑ. අද ෆ්‍රයිඩේ දවසක අපි හම්බ වෙනවා. අදත් සතුටින් කතා කරන්න. මාත් එක්ක අද ගෙස් කෙනෙක් විදිහට ඇවිල්ලා ඉන්න එක්කෙනා ජනප්‍රියයි. අපි වෙනුවෙන් ලස්සන ඇඳුම් දීපු එක්කෙනෙක්. ඉන්ටර්නැෂනලි ඇක්ලේම් කියලාත් කියන්න පුළුවන් එයාගේ ඩිසයින්ස් ටික. ඒ විතරක් නෙමෙයි මගේ හොඳම යාළුවෙක්. එයා ලස්සනයි, කරන්න දේවල්ුත් හරි ලස්සනයි. මාර ටැලන්ටඩ්. ඒක විතරක් නෙමෙයි එයාත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි එහෙනම් එයාත් එක්ක කතා කරමු මිනිත්ති හින්දා අපිට අග්ගාල පටන් ගමු. බලමු. ඉන්දි. හලෝ. අම්බෝ. ඔයා අපි දෙන්න මැචින් අද. I know right? I was like මං හිතුවා මගේ ඔළුව රිදෙනවා මොකද්ද මං අඳින පාට කියලා බලන්නකො කතා කරනවත් නෙමෙයි. ඔව් අනේ මේක අපේ ටෙලිපති එක හරි ස්ට්‍රෝං නේ ඒ හින්දායි. මේක මේ සිංහලෙන් කතා කරන්න ඕන. සිංහලෙන් ඔව් විනාඩි 10ක්වත් නැහැ කියලා මම සිංහලෙන් මේ ටයිටල් එක දාලා තියෙන්නේ. ඉන්දි ඔකේ මේකප් එක ලස්සනයි. ඔයාද කරේ? අපිට ඉතින් ලිප්ස්ටික් ගෑවා නිදිමත යන්න. පේනවද? ඒකනේ. ලිප්ස්ටික් ගාලා නිදිමත යනවනම් කොච්චර දේවල් කරන්න පුළුවන්ද ජීවිතේ. හරි ඉන්දි ඔය ඇඳක් තියෙන්නේ. ඔව් මේක මගේ අලුත් ඇඳ. ලස්සනයි නේ. අපි ඕම දියුණු වෙලා දැන්. මාර වියර්ඩ් අපි දෙන්නම එක පාට ඇඳගෙන. ඔව් එහෙම තමයි. කියන්නේ එක වේව් ලෙන්ත් එකේ අපි ඉන්න හින්දා තමයි ඕක වෙන්නේ. හරි. අපි දැන් කතා කරමුකෝ. දැන් මම තමයි මේකේ ක්වෙස්චන්ස් අහන්නේ කියනවා. ඔයාට තියෙන්නේ උත්තර දෙන්න වැඩ විතරයි. ඒ වුණාට වෙනසකට මටත් ප්‍රශ්න අහන්න බෑ. මෙතන විනාඩි 10ක්වත් නැති ඉන්න මම දැන් ඉන්දි යාපා කියන්නේ බ්‍රයිඩල් ඉන්ඩස්ට්‍රි එකේ ලොකු නමක්. ඒක විතරක් නෙමෙයි බ්‍රයිඩ්ස්ලා බලාගෙන ඉන්නවා. බඳින්න මිනිහා නැතත් කමක් නැහැ. ඇඳුමක් මහ ගන්න ඕනේ කියලා බලාගෙන ඉන්නවා. මිනිහා හොයන්නේ ඉස්සර ඇඳුම බුක් කරගන්නවා. කොහමද මේ තත්වයට ඉන්දි යාපා බ්‍රයිඩල් එක ඔය තත්වයට ආවේ කොහමද? එකපාර නෙමෙයි ඉතින් කාලෙත් එක්ක මං හිතන්නේ අපි දෙන සර්විස් එකට මගේ ගොඩක් බ්‍රයිඩ්ලා ඉතින් දැන් යාළුවෝ වගේ මං හිතන්නේ දෙවෙනි වතාවට බඳින්නේ නෑ මං හිතන්නේ කටින් කට ගිහිල්ලා වැඩවලට ඒගොල්ලන් ආස වෙලා කරන දේවල් වලට ආස වෙලා එහෙම තමයි මං හිතන්නේ නෑ දැන් නම හැදීගෙන එහෙම ඉතින් අපි ඉතින් ෆුල් සර්විස් එකක් දෙනවා මම ඉතින් නිදා ගන්න නැතුව වැඩ කරනවා ඔව් එහෙම කියනකොට නම් පොඩ්ඩක් වැරද්දක් යා ෆුල් සර්විස් එකක් කියන්නේ මම මේක කොමතරේ බ්‍රයිඩල් ඩිසයින් එකෙන් අහන්නමයි හිටියේ කවුරු හරි බ්‍රයිඩ් කෙනෙක් දෙස්සරක් ඇවිල්ලා තියෙනවා ඇවිල්ලා තියෙනවා තුන්සරයක් නෑ දෙස්සරයක් නෑ 2 people දෙන්නෙක් හරි දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා ඒක හොඳයි හොඳයි දැන් යාපා අබේවර්ධන කියන නම ලේසි නමක් නෙමෙයි ඒක පොලිටිකල් පැත්තක් තියෙන නමක් ඔයා පොලිටික්ස් පැත්තට ආසාවක් නෑ කවදාවත් තිබෙන්නේ නෑ හැදුනේ පරිසරේ ඉතින් ඒක අර ඔටෝමැටිකලි පරිසරේ ඉතින් හිටියා ඒ වුණාට මේ නෑ මං ආස නෑ මොකද මට එච්චර මොකක්ද ඒකට කියන්නේ සුන්දර අත්දැකීම් නෑ ඒ ගැන දැන් ගොඩක් කට්ටිය ඔය වගේ නමක් තිබ්බම ගොඩක් ලේසින් පාවිච්චි කරනවානේ එක දේවල් වලට මට කවුද කියලා ඔයාලට දන්නේ නැද්ද මම කවුද කියලා ඔය කියලා පාවිච්චි ඉන්දිව දන්න කාලේ ඉඳන් මම දැනගෙන හිටියේ නෑ ඔයා කියන්නකම් ඔයා කොහමද ඔය පවුලට කොහමද සම්බන්ධතාවය කියලා ඇයි ඔයා කවදාවත් ඔය නම වටන්න ආස නැති එක්කෙනෙක් මං ඉතින් මහන්සි වෙලා වැඩ කරලානේ මේ කරගත්තේ දැන් දැනුත් කියනවා අපි අපේ අර ඉන්ටර්විව් එකේ කියලා තිබ්බේ මම ඔය එක ඒවා මට අවෝඩ්ස් එහෙම හම්බුනාම මගේ වැඩවලට ආණ්ඩුවෙන් හම්බෙලා තියෙන්නේ එහෙම ඒවා කියනවා ඉතින් ඒක නවත්තන්න බෑ සර්නේම් එක නිසා මම මාර ප්‍රවුඩ් මගේ සර්නේම් එකට මොකද අපේ එක්ස්ලෑම් කොහොමද කියන්නේ ඒක හොඳ වැදගත් දේශපාලනය තමයි අපේ පවුලේ ලොකු තාත්තිලා කරන්නේ ඉතින් ඒ නිසා ඒ නම පාවිච්චි කරන්න කිසි ලැජ්ජාවක් නෑ මට අවශ්‍ය නම් ඒ වුණාට මම අද වෙනකම් පාවිච්චි කරලා නෑ කරන්නෙත් නෑ ඉස්සරහට
හැබැයි ඔයා මේ ළඟදී සාරිත් එක්ක පින්තූරයක් දාලා තිබ්බ ගොඩක් කට්ටිය හිටියේ ඔයා පොලිටික්ස් පැත්තට පනිනවා කියලා. ගොඩක් කට්ටිය ඔය වගේ. හැබැයි ඒක පෝස්ටර් එකට හොඳට ගැලපෙන කට්ටිය කිව්වා ගැලපෙනවා හොඳට කියලා. අනිවාර්යෙන්. අනිවාර්යෙන් ගැලපෙනවා. ඒක තමයි මම හිතුවේ කොහොමත් හරි ඕක ලේසින් පත්තු වෙලා ගියා. මට ආරංචියක් ආවා මේ ඉන්දිය යනවා පොලිටික්ස් පැත්තට කියලා. මම කිව්වා මම කිව්වා මම ඊයේ පෙරේදා ඉන්දියාව හම්බ වෙනකොට නම් කිව්වේ නෑ මට. හැබැයි මේ දවස්වල යනු වෙනසක් වෙලා තියෙනවා නම් මම ඔයාලට කියන්න කියලා. ඔයා මොකද හිතන්නේ ගැන? ගැලපෙන්නේ ඔයා කියුත් හොඳයි. මම ඔයාව ඒ කියන්නේ as a personal level ඔයාව මම දන්න හින්දා කවදාවත් වැරදි දෙයක් කරලා නමක් හොයාගන්න ඕන කියලා හිතපු නැති එක්කෙනෙක් හින්දා මට හරි ආසයි ඔයා ඒ පැත්තට යනවනේ. ඔයා අනිවාර්යෙන් ගොඩක් කටයුතු උදව් කරනවා. ඒ වෙනුවෙන් මම කැමති ඔයා යන්න එක. වැඩක් කරන්න පුළුවන් කියලා හිතුනොත් සුදුසුයි ඒ කාලෙට කියලා හිතුනොත් ඉතින් අනාගතය ගැන අපි කවුරුත් දන්නේ. දැනට නම් අදහසක් නැහැ. හරි. දැන් බලමුකෝ ඔය මාතරින් කොළඹට එනකොට මාතරේ ඉන්නකොට කොළඹ ගැන ඔයා මොකද හිතුවේ? ඔයා හිතන්නේ මම ඒ කියන්නේ මාතරයි කොළඹයි කියන්නේ කොච්චර පොඩි වෙලාවකද? නෑ ඒ කියන්නේ දැන් මාතරේ ඔයාගේ පවුල ගත්තොත් ඕගොල්ලෝ ගොඩක් ඔයා වෙන්නේ ඒ කියන්නේ කොළඹ ඔයා මට ඕක හැමතිස්සෙම කියලා එකව කියනවා නිති ඔක සීරියස් ප්‍රශ්නයක් හැටියට ගන්නත් මට හරි අමාරුයි. සීරියස් විදිහට අහන්නේ. අපදාම ඉන්දිට කියනවා එයා මාතරේ මම යාපනේ. I not also. So විනාඩි 10ක්වත් නැහැ නේ. මන්ට අහන්න මොකද හරියට ටක්කල් උත්තර දෙන්න. මම අහන්නේ දැන් මාතර ගත්තොත් කොළඹ කැපිලි තියෙනවා. ගොඩක් කට්ටිය එක එක දේවල් කියනවා. ලේසින් කතා හදන්නවා. ඒවා විතරක් නෙමෙයි සෝෂල් මීඩියා එකේ දැකලා එක එක කතා ඒම හදාගෙන යනවා. හැබැයි රෝම නෙමෙයිනේ අනිත් එක ඔයාගේ පවුලේ ඔයාව ගොඩක් කට්ටිය බලාගත්තා. ඒ කියන්නේ ඔයාට සේෆ් සර්කල් එකක් තිබ්බා. ඔව්. ඒ තැනක් මාරු වෙනකොට ඔයාට මොකද හිතුවේ? ඉතින් අර හෝම් සික් ඔක්කොම තිබුණා. ඉතින් අපිට පොඩි කලින් හැබැයි මම පොඩි වයසේදීම කොළඹ ආවා. අපේ තාත්ති ඉතින් අපිව අතෑරෙන්න දුන්නේ නැහැ. හැමතිස්සෙම මාතර කොළඹ ට්‍රැවල් කර තමයි අපිව බලාගත්තේ. නමුත් කොළඹට ආවට පස්සේ highway ඒ දවස්වල no highway whatsoever. ඒ වුණාට අර අපිට හිටියා නැන්දල ඔක්කොමල්ලත් හිටියා මෙහෙ කොළඹ වල. ඒ වුණාට ඉතින් අර මාතර ගමේ එනකොට අර තියෙන ඒ පරිසරයේ ලොකු වෙනසක් ඉතින් මෙහෙට ආවම තියෙනවා. මිනිස්සුන්ට ඒ තරම් අර සම්බන්ධතාවයෙන් like closely හැමදාම කාලේ ගත කරන්න එහෙම හම්බෙන්නෙත් නැහැ නේ. ඉතින් පොඩි isolation feeling එකක් එහෙමයි. මිනිස්සු හරි busy මෙහෙ කොළඹ වල. ඉතින් ඒ වෙනස තමයි මට ලොකුවට දැනුනේ. මේ පොඩි දේවල් වලින් මිනිස්සුන්ට දවස සතුටෙන් ගත කරන්න පුළුවන්. අන්න ඒක තමයි මම දැකපු ලොකුම වෙනස. මේ කොළඹට ආවහම තව දේවල් ඕන නිසා මිනිස්සුන්ට වෙලාවක් නැහැ මේ එන්ජොයි කරලා කාම් එකේ පොඩ්ඩක් එහෙම ඉන්න. හෙට දවස ගැන ප්ලෑන් එක තමයි අද. හිතන්න ඕන වැඩ කරන්න ඕන දුවන්න ඕන. එහෙම නෑ. කන බොන දේවල් වුණත් හරි simple and රසයි and you have a lot of fun with your people around. I think that is the main difference මට තේරිච්ච. මම ඉන්දි ගැන ගොඩක් දේවල් කියලා තියෙනවා. ඔයගොල්ලෝ මගේ Instagram එකේ දැක්කොත් පෙනෙයින් එක ගොඩක් පින්තූර මම දාලා තියෙනවා. ඒ වෙනුවෙන්ම මම ඉන්දිය මේ ෂෝ එකට පළවෙනි සුමාන දිකේම ගත්තේ නැත්තේ. කට්ටිය හිතයි මම මේ ඕන කමින් කරන්නේ. හැබැයි මම ආදරින් ඉන්දිට මේ සුමාන ඉන්න කිව්වේ මේ ගැන පොඩ්ඩක් කතා කරන්නයි. ඉන්දි අවුරුදු 10ක් ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ කොළඹ ඉන්නවා. ඒක විතරක් නෙමේ ලංකාවේ විතරක්ම පිට රටින්ුත් බ්‍රයිට්ස්ලා මෙයාගේ ඇඳුම් ඇඳලා පින්තූර අරන් එයාගේ Instagram එකේ පෝස්ට් කරලා තියෙනවා. ලංකාවේ ලීඩින් බ්‍රයිඩල් පේජ් විදිහට තියෙන ඉන්දිගේ පේජ් එක විතරමයි. ඉන්දියාව වලින් උත් නෝට් වෙලා මෙයාට ගොඩක් chances ආවා ඒ පැත්තෙන් උත් වැඩ කරන්න. හැබැයි ඉන්දිගේ ලොකු ෂෝ එකක් වෙනවා. මට ඒ ගැන තමයි සතුටම. මට තාම හිතා ගන්න බෑ කවද වෙන්නේ. අපිට අනිවාර්යෙන් ගොඩක් නිවුස් අපි දෙන්න බලන්න. ඒත් මම ඔයාගෙන් අහන්නේ ඉන්දි ගැන දැන් ගොඩක් කට්ටිය පවුලේ ප්‍රශ්නයක් ආවොත් ඒගොල්ලෝ
ජීවිතය අනිත් විදිහට මාරු කරගන්නේ ඔක්කොම වැරදි විදිහටම බලන්නේ ඔක්කොම නිකන් කළු වෙලා ඔක්කොම එපා වෙලා ජීවිතේම නිකන් නාස්ති වෙලා කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. හැබැයි ඔයාගේ ජීවිතේ වෙන්න නැති දෙයක් වෙන්න හොඳ දෙයක් වුණා. ඔයාගේ ඇස් ඉස්සරහම ඔයාගේ අම්මා නැති වුණා. ඔයාගේ මල්ලිලා දෙන්න ඔයාව තමයි බැලුවේ අම්මා විදියට. අද වෙනකන් ඔයා ඒ මල්ලිලා දෙන්නට විතරක් නෙමෙයි කොළඹින් ගොඩක් කට්ටියට රෝල ආදීගෙන ඉන්නේ ගෙදර ඕන වෙලා කෝල් කරුත් උදව් නැස්ති ඔය වගේ හිතක් හැදුනේ කොහොමද? ඒ වගේ ප්‍රශ්නයක් දැක්කට පස්සේ ඒ වගේ අමාරු වෙන දෙයක් දැක්කට පස්සේ පොඩි ළමයෙක්ට ජීවිතේම අනිත් පැත්තට මාරු වෙනවා. ඔයා කොහොමද වෙනස් විදිහට හිතන්න පටන් ගත්තේ? මං ඉස්සෙල්ලා කිව්වා වගේ මං හිතන්නේ තාත්තිගෙන් හම්බෙච්ච සපෝට් එකත් එක්ක ඒකයි මං හිතන්නේ මගේ මල්ලි ගොඩාක් පොඩි එක්කෙනා. මට වැඩි හිතන්න කාලය ගත කරන්න ඕනේ එදාට වෙන දේවල් වලට මූණ දෙගෙන ඉස්සරහට අපි ගියා. ඒකයි මම ඔයාට පොඩි ළමයෙක් වගේ හිතන්න වෙලාවක් තිබ්බද? because ඔයා වෙනුවෙන් පොඩි මල්ලිලා දෙන්නෙක් බලාගෙන හිටියා අක්කා විදියටයි අම්මා විදියටයි මං හිතන්නේ මට එච්චර ලොකු කාලයක් තිබුණේ නැහැ. හැබැයි ලැබිච්ච පොඩි කාලේ මාර මේ ලස්සන චයිල්ඩ්හුඩ් එකක් මට හම්බුණා. මට තාමත් තියෙන්නේ ඒ මතකේ. නමුත් අවුරුදු 9න් විතර ඒක එහෙමම නැති වෙලා ගියා. මට රෙස්පොන්සිබිලිටීස් ආවා. ඊට පස්සේ මම එංගලන්තේ ඉගෙන ගන්න ගියාට පස්සේ මං හිතුවේ මල්ලිලාව කොහොමද ළඟට ගන්නේ, යාළුව කොහොමද බලාගන්නේ කියන එක තමයි තාත්තිට උදව්වක් වෙන්නේ කොහොමද වියදම් කරන සල්ලි වලට මම කොහොමද අපහු මේ පෙරලා දෙන්නේ ඔන්නවා තමයි මගේ ඔළුවේ වැඩ කරේ. මට හැමදාම ඕන වුණා කොහොම හරි කළා මගේ කකුල් දෙකකින් ඉඳගෙන ඒගලන්ට සපෝට් කරන්න. ඕක තමයි මම හිතන්නේ වගේ මේන් ගෝල් එක තිබ්බේ ලයිෆ් එකේ හැමදාම මං හිතුවේ ඒක. ඉතින් කොහොම හරි වෙලා කැරකිලා මේ තැනට ආවා. ඒක මට දැන් ඔටෝමැටිකලි මම හිතන්නේ ඉන්බිල්ට් ඇවිල්ලා තියෙනවා කවුරු මගේ ලයිෆ් එකට ආවත් motherly instinct ඒක තමයි කෙලින්ම kick off වෙන්නේ. ඉතින් හැමෝගෙම මං හිතන්නේ ඒක සමහර විදියකට මගෙත් mental state එකක් වෙන්න ඇති. මටත් ඒකේ some sort of solace maybe I'm finding in that. මොකක් හරි එහෙම එකක් මටත් ආපස්සට ලැබෙනවා. ඉතින් ඒ නිසා වෙන්න ඇති හැමෝගෙම දුක අහන්න ඒගොල්ලන්ගේ ප්‍රශ්නකදී ළඟ ඉන්න මට ඒකේ මං තෘප්තියක් ලැබෙනවා කියන්නේ නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒක හෙල්ප් කරන එක ලැබෙන එකත් මට ලොකු chance එකක් හැටියට තමයි මම ගන්නෙ. මම කියන්න ඕනේ හැමදාම ඔයත් මගේ ලොකු බබා වගේ නේ ඉතින්. ඔව් ඒක ඇත්ත. මම ඒ ප්‍රශ්නේ අහන්නේ ඇත්තට මේක වටින්න දෙයක්. මම මේක හැමදාම කියලා තිනවා. ඉන්දි කියන්නේ ඒ කියන්නේ පවුලේ හැමදාම අපි හිතන්නේ පිරිමි එක්කෙනා තමයි වැඩිම සල්ලි හම්බ කරගන්න ඕනේ. එයා තමයි ජනප්‍රිය වෙලා එන්න ඕනේ. එයා තමයි ඩිසිෂන්ස් ගන්න ඕනේ. එයා තමයි බිස්නස් එකක් දුවන්න ඕනේ කියලා තමයි ඔක්කොමලා හිතන්නේ. හැබැයි සමහර විට මම හිතන විදිහට පිරිමියෙක් තව ලොකුවට පේන්නේ ජීවිතේ එයාගේ වයිෆ්ට හරි එයාට ඉන්න පාර්ට්නර් උදව් කරන්න විදියෙන් එයා දියුණු වෙන්න එක බලලා සතුටු වෙන්න එක්කෙනෙක් හම්බුනොත් ඒක තමයි ලොකුම දේ. ඒක තමයි මම ඔයාගේ මැරේජ් එකේ දකින්න දෙයක්. ඒ කියන්නේ අහන්න බැන්දට පස්සේ ඔයාට සපෝට් එක ඒක විතරක් නෙමෙයි අනිත් එක එයාට හරි සතුටු ඔයා ලොකු දේවල් කරන්නකොට ඔයාට බෝඩ්ස් හම්බ වෙනකොට ඒ වගේ සතුටක් එයාට හම්බ වෙනකොට ඔයා කියන්න ඒ වගේ වයිෆ් කෙනෙක් දියුණු වෙන්න එක බලන්න හස්බන්ඩ් කෙනෙක් එයා හිත සමහර වෙලාවට ඒගොල්ලෝ හිතනවා පොඩියට. එහෙම හිතන්න එක හරිද? ඒ වගේ පවුලක සිටුේෂන් එක කොහොමද වෙනස් විදිහට හිතන්න පුරුදු කරගන්න පුළුවන්? ඒක මං හිතන්නේ it takes a lot for a man මම හිතන විදිහට. ඒ කියන්නේ තමන්නුත් self sufficient නම් තමන් ගැන confidence තියෙනවා නම් දැන් මගේ නම් ඇත්තටම මම creative නමුත් මගේ ගොඩාක් ෆ්ලෝස් තියෙනවා. මං හිතන්නේ මගේ බිස්නස් පැත්ත මට ප්‍රයිස් ටැග් එකක් දාන්න දෙයකට හරි අමාරුයි. and ඒකයි මමට කොම්ප්‍රොමයිස් ඩිසයින් එකයි සල්ලි දෙක එකට එකතු කරන්න මට මාර අමාරුයි. ඒ ඔක්කොගෙම පිටිපස්සේ ඉන්නේ සහන්. එයා මාව නිකන් ඩීප් එන්ඩ් එකට වගේ තල්ලු කරලා ඊට පස්සේ කොහොම හරි මම ගිලෙන්න යනකොට මට අත දීලා මාව ඇදලා ගන්නවා. එකක් ඉවරනකොට එකක් එයා ප්ලෑන් කරලා ඉවරයි මාව පුෂ් කරන්න ඊළඟ එකට. මට හුස්ම ගන්නත් වෙලාවක් නැහැ. සමහර වෙලාවට එයා
එයා ඔල්රෙඩි සෙටප් කරලා ඉවරයි ඔළුවෙන්. මං හිතන්නේ ඒකට මාර self confidence තියෙන පිරිමි කෙනෙක් වෙන්න ඕනේ. ඒකයි ඒක තියෙනකොට මම නම් හිතන්නේ ඔළුවේ ක්‍රොස් වෙන්නෙවත් නෑ මේ මම මේ වයිෆ්ව තමයි මේ මට මේකෙන් පාඩුවක් වෙනවා එහෙම කියලා හිතෙන්නේ නෑ මං හිතන්නේ මට නම් හිතෙන්නේ නෑ මං දකින්නේ මම හැමදාම හිතන්නේ ඔව් ගොඩක් ෆැමිලිස් වල වයිෆ් වැඩ කරනවා නම් නැත්නම් ස්පෙෂලි ආර්ට් ඉන්ඩස්ට්‍රි වල ලේඩීස්ලා ඉන්නවා නම් කියන්නේ ඔය ඒ රංගපාන ටික නවත්තන්න සින්දු කියන ටික නවත්තන්න වැඩට යන්න එක නවත්තන්න ඒව නවත්තේවට පස්සේ තමයි ජීවිතයක් ගෙනියන්න ආසයි. හැබැයි මම හිතන්නේ gentleman කියන්නේ ටයිටල් එක එන්නේ when you know how to find joy. Yeah, it's a matter of finding the balance. I think it comes within like will like you know ඔයාගේ mental state එකෙන් තමයි ඒක එන්නේ. We think ඔයා අපිව ආශ්‍රය කරන නිසා ළඟින් you see this like හැමදාම දකින්නනේ it's been put to practice. ඒක දකින්න අනිත් එක මගේ පවුලෙත් මාව බලාගත්තේ ෆීමේල්ස් ලා විතරයි. අම්මයි අක්කයි විතරයි. so මම ඒ කියන්නේ විමෙන්ට කරන්න බැරි දෙයක් කියලා ලෝකෙම නැහැ. ඒගොල්ලෝ ඕන දෙයක් ඒ වගේ හිතන්න ඒක අර දැන් එහෙම ඒක මං හිතන්නේ අපි හැදෙන ජෙනරේෂන් එකේ අපේ සමාජයේ අපිට දෙන අධ්‍යාපනයත් එක්ක අපේ සොසයිටි එකත් එක්ක මං හිතන්නේ අපේ එක්ස්පෝෂර් එක වෙනස් දනෝ දැන් අපි දකිනවා ලෝකේ ජෙන්ඩර් එක අදාළ වෙන්නෙම නෑ it's only circumstances and responsibilities කොටත් ඒ පරණ විදියට හිතන්න කොටසක්කුත් තාම ඉන්නවා අපි අතරෙම ඉන්නවා අපි එක්ස්පීරියන්ස් කරලා තියෙනවා අපිට කතාව ඇහිලා තියෙනවා අපි ඩේලි බේසිස් හම්බෙලා තියෙනවා මම ඉතින් try කරනවා මම සමහර වෙලාවට කට්ටිය මාත් එක්ක නොයි වෙනවා ඒ උනාට මම උත්සාහ කරනවා මගේ 2 cents දාලා මම හරි දෙයක් දැක්කා කියලා හිතන දේ පෙන්නලා දෙන්න හරි අපිත් එක්ක කතා කරාට ඉන්දීගේ අලුත් මම එයාගේ 10 year anniversary show එක ලොකුවට කරන්න යන්නේ මම බලාගෙන ඉන්නවා ඒ ගැන වැඩි විස්තර අපි කියන්නම් Instagram එකට පොඩි එතකොට ඒ ටිකට්ස් දිනලා හැදිලා බලන්නත් පුළුවන් නේ කට්ටියට ඔව් we'll have a giveaway අපි ලස්සනට හොඳට plan කරලා chance එක opportunity එක දෙමු ඔගේ Instagram මගේ account එක ඉතින් ඔයා වගේ popular නෑනේ so I mean we will have to like ඔයා මට ඉන්නවා උදව් කරන්න මඩි ලැජ්ජා දැන් ඔයා මට බය කියලා එක්ස් තියෙන තැන කපල යන්න because මට පොඩි දෙයක් කතා කරන්න ඔයාට කතා කරන්න තියෙනවානේ හරි thank you මාත් එක්ක කතා කරාට and කට්ටිය අහනවා අපි දැන් ඇයි එකපාරට ඇඳගෙන ඉන්නේ කියලා අපි ඇත්තලා නෙමෙයි හැබැයි ඔයා හිතන්න හොඳ වෙලා කියලා බෑ මගේ සිංහල හොඳ වෙලානේ මාර ඉම්ප්‍රූව් දැන් මට මේ වචන ඒ වුණාට මගේ සිංහල වලට තාම ඔයාට පොඩක් අමාරුයි ලං වෙන්නේ පොඩක් වචනයක් දෙකක් අමතක වෙලා ඇවිල්ලා ඉංග්‍රීසි පාවිච්චි කරනවා මම යාපනින් ඇවිල්ලා ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ නෑ මට හොඳට සිංහල පුළුවන් හරිද අපේ තාත්තට ලැජ්ජ කරන්න බෑ okay bye ඔන්න දැන් ඉන්දි අපිත් එක කතා කරා මේ සුමානේ දනුත් එක විනාඩි 10ක්වත් නැහැ. හැබැයි මේ ෂෝ එක මට කරන්න බෑ මේක නැතුව. Vita White බොහොම ස්තුතියි මේ ෂෝ එක ස්පොන්සර් කරන්නට because ඕගොල්ලෝ හින්දා තමයි මට මේ වගේ ඉන්ටරෙස්ටිං කට්ටියත් එක්ක මට සුමානේ එක සැරයක් කතා කරන්න පුළුවන්. ඒක විතරක් නෙමෙයි Vita White එකේ හොඳ දේවල් තියෙනවා. අපි ස්කින් එකට හරියන්න දේවල් විටමින් C, විටමින් E. ඒක විතරක් නෙමෙයි මේක පාවිච්චි කරන්න හරි ලේසි. ගෙදර මේක පෙට්ටියක් ගත්තා මේක කැප්සූල්ස් 30ක් විතර තියෙනවා කැඩුවා මූණේ දැම්මා ඔයාටම තේරෙයි ස්කින් එක වෙනස් වෙන විදිය. එහෙනම් අපි හම්බ වෙමු තව එපිසෝඩ් එක තව එක්කෙනෙක්ට එක්ක අනිත් සුමානේ. එතකන් සතුටින් හොඳින් මේ ඊස්ටර් එක සන්තෝෂෙන් ගෙදර පවුලත් එක්කම එන්ජොයි කරන්න. නිව් ඉයර් එකත් වෙනවා ඒකටත් ලෑස්ති වෙන්න ඕනේ. හම්බ වෙනකන් ටේක් කෙයාර් බයි. දිනපතා රාත්‍රී නිින්දට පෙර හොඳින් සෝදා පිරිසිදු කරගත් මූණට Vita White සීරමය මෘදුව ආලේප කරන්න. පසුදා උදෑසන මූණ හොඳින් සෝදා හරින්න. පැහැපත් පැහැදිලි නිකෙලෙල් දිදුලන සමක් ලබා දෙන සීරම් නාමය Vita White.